දරුවනේ අපි තාප ගති විද්‍යාවට අදාළ පසුගිය විභාග බහුවර්ණ සාකච්ඡාවක් කරමු. පුතේ මුලින්ම තෝරගන්නවා 1988 ආපු එකක්. පෙළ ගැස්මේ හැටියට දෙවෙනි එක. right. ළමයි පරිපූර්ණ වායුවක මවුලයක් ඝර්ෂණයෙන් තොර පිස්ටනය සහිත සිලින්ඩරය ඇතුළ සිර කර ඇත. මේ වායුවේ ආරම්භක උෂ්ණත කැපිටල් T පීඩනීයව තබාගෙන වායුවේ පරිමාව දෙගුණයක් වන තෙක් රත් කරන ලදී. පරිමාව දෙගුණයක් වනසේ රත් කරාලු. පීඩනීයව තියාගෙන. අන්න නියත පීඩන ක්‍රියාවලිය. මෞලික වායු නියත කැපිටල් R නම් පරිමාව වැඩි වීමේදී වායු විසින් කරන ලද කාර්යය. හරි. මෙහෙමනේ පුතේ PV සමාන nRT වලට දානකොට මේකේ තියෙන මවුල එකයි. එහෙනම් ඉන්නේ එක කරන්න එපයි පුතේ. එක් කරක් RT. හරි. හැබැයි මේකේ කාර්යය ගැන කතා කරන්න ඕනේ. නියත පීඩන ක්‍රියාවලියේ කාර්ය ලියනවා P වර ඩෙල්ටා V කියලා. දැන් ඩෙල්ටා V කියන්නේ මොකක්ද? පරිමා V තිබිච්ච එක දෙගුණ කරා 2V කරා 2V ඍණ V 2V ඍණ V. එහෙනම් එන්නේ P ගුණ කිරීම V කියලා. ඉතින් P ගුණ කිරීම V වෙනකොට මේ කියන RT දාන්න පුළුවන්. එහෙනම් උත්තරේ RT. පිළිතුර වෙන්නේ තුන්වෙනි එක. ප්‍රශ්නාංක දාගෙන පඩස් කළ හදමු පුතේ. PV සන nRT දා ගන්නවා. හරි. PV nR දාලා එන්ට එක දාලා RT කියලා ලියනවා. right. නියත පීඩන ක්‍රියාවලියක ඩෙල්ටා W ලියන්න P වාරයක් ඩෙල්ටා V කියලා. හරි. P වාරයක් ඩෙල්ටා V ලියන්නේ 2V ඍණ V කියලා. ඒ කියන්නේ P වරක් V P වරක් V වෙනකොට ඔන්න මේ කියන RT කියලා ලිව්වා. හරි. ඒක එච්චර අමාරු එකක් නෙවෙයි. ඊළඟ ගණන පුතේ 4 වෙනියට තියෙන MCQ එක. ඒක ඇවිල්ලා දෙන 1997. තාපගති ක්‍රියාවලියකට යටත් කරදී පරිපූර්ණ වායුවක් පිළිබඳ කරදී පාසාදාන ප්‍රකාශ සලකා බලන්න. පරිපූර්ණ වායුවක් තාපගති ක්‍රියාවලිය ලක් කරනවා. A. නියත පරිමා ක්‍රියාවලිය සඳහා ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ලු. නියත පරිමා ක්‍රියාවලිය කිව්වම විශේෂයෙන් මතක තියාගන්න කියලා මම කියලා තියෙන්නේ පුතේ. පරිමාව නියත නිසා කාර්ය බිඳුවයි. කාර්ය බිඳුව කරාම තාපගති විද්‍යාවේ පළමු නියමයට අනුව ඉතුරු වෙන්නේ ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U කියලා තමයි. වගන්තිය හරි. right. B වාක්‍යය. සමෝෂ්ණ ක්‍රියාවලියක් සඳහා ඩෙල්ටා U සමයටම ශුන්‍යයිලු. සමෝෂ්ණ උෂ්ණතාවය දිගටම නියතයි. අභ්‍යාස ශක්තිය වෙනස් වෙන්නේ නැහැ. ඩෙල්ටා U සමානයි බිඳුවයි. ඒක අනිවාර්යයෙන් මතක තියාගන්න කියලා තිබිච්ච එක අනිවාර්යෙන් හරි. C. ස්ථිරතාපී සම්පීඩනය සඳහා ඩෙල්ටා U බිඳුවට වඩා ලොකුයි කියන්නේ ධන. ස්ථිරතාපී කිව්ව ගාම මතක් වෙන්න ඕනේ ඩෙල්ටා Q බිඳුව කියලා. ඩෙල්ටා Q බිඳුව කරාම ඉතුරු වෙන්නේ බිඳුව සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W කියලා. හරි. එකෙන් ආ ඩෙල්ටා U උක්ත කරාම ඉන්නේ මේක වමට ගෙනාම ඍණ ඩෙල්ටා W වෙනවා. දැන් ස්ථිර සාපී කියන එක මේ පාවිච්චි කරේ. තව මොකක්ද දෙන්නේ? සම්පීඩනයක්. සම්පීඩනයක් නම් ඉතින් ඩෙල්ටා W ඍණනේ. තද කරනවානේ පුතේ. එහෙනම් සම්පීඩනයක් නිසා ඩෙල්ටා W ඍණ. එතකොට මේ ඍණයි මේ ඍණාගයකුයි ගුණ කරාම ඔව් ඩෙල්ටා U ට එන උත්තරේ ධන. ඩෙල්ටා U ට එන උත්තරේ ධන. ඩෙල්ටා U වල උත්තරේ ධන කියන්නේ පුතේ C වාක්‍යයට ඒක හරි. ABC තුනම හරි ගියා. තුනම හරි ගියා කියන්නේ පිළිතුර වෙන්න ඕනේ පස්වෙනි එක. හරි. ලියා ගන්න ළමයි. පළවෙනි එක A හරි. ඩෙල්ටා W බිඳුව නිසා නියත පරිමා ක්‍රියාවලියක් නේ. ඩෙල්ටා W බිඳුව නිසා කෙලිම ඉතුරු වෙන්නේ ඩෙල්ටා Q සමාන ඩෙල්ටා U කියලා. දෙන තාපයේ සම්පූර්ණයෙන්ම අභ්‍යාස ශක්තිය වැඩි කරගන්න එයා පාවිච්චි කරනවා. B කැපිටල් T නියත නිසා උෂ්ණතාවය නියත නිසා U වෙනස් නොවේ. T නියත නිසා U වෙනස් නොවේ. එම නිසා ඩෙල්ටා U සමානයි බිඳුවයි. හරි. C ස්ථිරතාපී නිසා ඩෙල්ටා Q සමානයි බිඳුවයි. ස්ථිරතාපී නිසා ඩෙල්ටා Q සමානයි බිඳුවයි. එම නිසා බිඳුව සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. එහෙනම් ඩෙල්ටා U සමානයි ඍණ ඩෙල්ටා W. මේවා නෝට් වල ලියලා තියෙනවා. ඩෙල්ටා U සමාන ඍණ ඩෙල්ටා W. සම්පීඩනයක් නිසා ඩෙල්ටා W කුඩායි බිඳුවට වඩා නැත්නම් ඍණ ඩෙල්ටා W කුඩායි බිඳුවට වඩා සම්පීඩනයක් නිසා ඩෙල්ටා W කුඩායි බිඳුවට වඩා එම නිසා ඩෙල්ටා U විශාලයි බිඳුවට වඩා ඩෙල්ටා U විශාලයි බිඳුවට වඩා
ආන්සර් එක වෙන්නේ 5. හරිනේ. රයිට්. ඊළඟට යනවා පුතේ. මේක ඇත්තට අමාරු නැහැ. 6 වෙනියේ තියෙන ප්‍රශ්නෙට 1999. PV සටහන දීලා තියෙන්නේ මම පුතේ මේ විභාග බහුවර්ණ සාකච්ඡාව තුලත් නැවත සියලුම තියරි කැලි ටික ආවරණය කර දෙන්න තමයි බලාපොරොත්තුවක් තියෙන්නේ. හරි. රයිට්. කියලා බලමුකෝ එනම් පුතාලා. ළමයිනේ ICER F දක්වා ඉනිෂියල් ෆයිනල් අවස්ථා දෙකක් අතර යන්න පාරවල් 3ක් පෙන්නලා තියෙනවා. පාරවල් 3ක්. පළවෙනි එක. පද්ධතිය මගින් උපරිම කාර්ය ප්‍රමාණය සිදු කරන්නේ IAF ක්‍රියාවලිය තුලදී. අපි ඉගෙන ගන්නවා පුතේ ප්‍රස්ථාරය V අක්ෂ එක්ක සාධන වර්ගඵලයෙන් කාර්ය ප්‍රමාණය එනවා කියලා. ඒක මේකෙදි කරන්න ඕන කාර්ය ප්‍රමාණය කියන්නේ මෙතන යට තියෙන වර්ගඵලය. මේකෙදි කරන කාර්යය කියන්නේ මෙතන යට තියෙන වර්ගඵලය. මේකෙදි කරන කාර්යය කියන්නේ අන්න මේ ඉරෙන් යට තියෙන වර්ගඵලය. වර්ගඵලයේ වැඩිම IAF ක්‍රියාවලියේදී තමයි එහෙනම් වැඩිම කාර්යයක් කරන්න ඕනේ IAF ක්‍රියාවලියේදී තමයි. හරි. දැන්ම ලියන්න ඒට හරියක් දාලා ලියන්න පුතේ. V අක්ෂය සමග වැඩිම වර්ගඵලයක් සාධන නිසා. වාක්‍යය හරි. V අක්ෂය සමග වැඩිම වර්ගඵලයක් සාධන නිසා. B. ක්‍රියාවලිය තුනම සඳහා අභ්‍යන්තර ශක්තිය වෙනස් වීම එකමය. අභ්‍යන්තර ශක්තිය වෙනස් වීම එකමය. නෝට් එක දුන්නා නේද? එකම අවස්ථා දෙකක් අතර යන පතේ අනුව අභ්‍යන්තර ශක්තිය වෙනස රඳා පවතින්නේ නැහැ කියලා. වාක්‍යය හරි. ඕන ලියා ගන්න පුතේ ආරම්භක සහ අවසන් අවස්ථා එකම නිසා කියලා. අවස්ථා තුනේදීම ආරම්භක සහ අවසන් අවස්ථාවල් දෙක එකම නිසා. අවස්ථා තුනේදීම ආරම්භක සහ අවසාන අවස්ථාවල් දෙක එකම නිසා. නැත්තම් එකම අවස්ථා දෙකක් අතර යන පතේ අනුව ඩෙල්ටා U රඳා පවතින්නේ නැහැ කියලායි නෝට් එකේ ලිව්වේ. A හරි B හරි. C තෝරන්න වෙනවා. පද්ධතිය විසින් උපරිම තාප ප්‍රමාණයක් අවශෝෂණය කරන්නේ IBF ක්‍රියාවලියේය. උපරිම තාපයක් අවශෝෂණය කරන්නේ මෙන්න මේකෙදිලු. පුතේ ඩෙල්ටා Q සමාන ඩෙල්ටා U ධන ඩෙල්ටා W පාරවල් තුනේම ඩෙල්ටා U එකමයි. ඩෙල්ටා W වැඩිම එකේ තමයි ඩෙල්ටා Q වැඩිම. එහෙනම් ඩෙල්ටා Q වැඩිම වෙන්න ඕනේ IAF ක්‍රියාවලියේ. වාක්‍ය වැරදි. ලියා ගන්න පුතේ. ඩෙල්ටා Q උපරිම වන්නේ ඩෙල්ටා Q උපරිම වන්නේ ඩෙල්ටා W ද උපරිම වන ඩෙල්ටා W ද උපරිම වන IAF ක්‍රියාවලියේදී IAF ක්‍රියාවලියේදී හරි. එහෙනම් C වැරදි. මෙහෙම තිබුණා නම් ඕක හරි. අවම කියලා. අවම තාප ප්‍රමාණය අවශෝෂණය කරන්නේ මොකද? අවම වර්ගඵලය හදන්නේ IBF එක. right? A හරි B හරි C වැරදි. පිළිතුර උනේ 4 වෙනි පිළිතුර. ආන්සර් එක වෙන්නේ 4. shape නේ. ඊළඟ යනවා පුතේ 2000 ආපු එක. ඔතනම 7 වෙනි එක. ඒකෙත් PV සටහනක් දීලා තියෙනවා. එකම අවස්ථා දෙකක් අතර යන පාරවල් 3ක් දීලා තියෙනවා. හරිද? 1 2 3 කියන. බලමු වගන්තිය. ක්‍රියාවලිය 3 සඳහාම වායුව මගින් කරන කාර්ය ප්‍රමාණය එකමය. වැරදිනේ. එකම අවස්ථා දෙකක් අතර යන පතේ අනුව කාර්ය ප්‍රමාණය වෙනස් වෙනවා. ඇයි මේ බලන්න මේ යට වර්ග බලවල් අසමානයි. හරි? එහෙනම් කාර්ය අනිවාර්යෙන් වෙනස්. ලියා ගන්න ඒ වැරදි. V අක්ෂය සමග වර්ගඵල වෙනස් නිසා කාර්යයන් වෙනස්. V අක්ෂය සමග වර්ගඵල වෙනස් නිසා කාර්යයන් වෙනස්. හරි. පුතා A තෝරලා ඉවරලා මම C තෝරලා ඉන්නද පුතේ? B ට කලින් C තෝරලා ඉන්න. සිවල් B අවස්ථාවේදී වායු උෂ්ණත්වය සිවල් A අවස්ථාවට වඩා වැඩිය. මෙහෙමයි. PV සටහනක එකපාරම උෂ්ණත්වය පෙන්වන්නේ නැහැ කිසිම තැනක. හැබැයි හොඳට මං කියන්නේ තේරුම් ගන්න PV සමාන nRT වලින් හිතන්න පුළුවන්. අනිවාර්යෙන් A කියන අවස්ථාවේදී PV ගුණිතයට වඩා. සිවල් A කියන අවස්ථාවේදී PV ගුණිතයට වඩා
B කියන අවස්ථාවේ P සහ V දෙකම වැඩි. එඳ PV ගුණිතයත් වැඩි. Aට වඩා B වල PV ගුණිතය වැඩි. එහෙනම් ඉතින් නිරපේක්ෂ උෂ්ණත්වයත් වැඩි B අවස්ථාවේ තමයි. එහෙනම් C හරි. ලියන්න මෙහෙම. කැවිල් Aට වඩා කැවිල් B අවස්ථාවේදී Aට වඩා B අවස්ථාවේදී PV ගුණිතය වැඩි නිසා PV ගුණිතය වැඩි නිසා කැවිල් T ද වැඩි. PV ගුණිතය වැඩි නිසා කැවිල් T ද වැඩි. හරි. දැන් B ට යමු. එක පතේ ඔස්සේ වායුව ගෙන යන විට එක පතේ ඔස්සේ වායුව ගෙන යන විට තාපය අවශෝෂණය කරන අතර තුන පතේ ඔස්සේ යන විට තාපය විමෝචනය වේ. අහගන්නකෝ. මෙතනින් මෙතනට කොයි පාරෙන් ගියත් හරි යන්නේ පරිමා වැඩි වෙන පැත්තට. අවස්ථා තුනේම යන්නේ පරිමා වැඩි වෙන පැත්තට. පරිමා වැඩි වෙනවා නම් ප්‍රසාරණයක් වෙනවා නම් අවස්ථා තුනේදීම ඩෙල්ටා W අනිවාර්යෙන් දාන්න. ඊට අතිරේකව සිම්පල් ඊට වඩා B වල උෂ්ණත්වය වැඩිනේ. උෂ්ණත්වය වැඩි නම් අභ්‍යාස ශක්තිය වැඩිනේ. එහෙනම් මෙතනින් මෙතනට කොයි පාරෙන් ගියත් ඩෙල්ටා U අනිවාර්යෙන් දාන්න. ඩෙල්ටා W ඩෙල්ටා U දෙකම දාන නම් අනිවාර්යෙන් ඩෙල්ටා Q අවස්ථා තුනේදීම දාන්න. ඒ කියන්නේ අවස්ථා තුනේදීම තාපය අවශෝෂණයකුයි කරන්නේ. ඒ නිසා B වාක්‍ය වැරදි. ලියන් ඉන්න පුතේ B දාලා ලියන්න මෙහෙම. අවස්ථා තුනේදීම V වැඩි වෙන නිසා පරිමාව වැඩි වෙන නිසා ඩෙල්ටා W ධනයි. V වැඩි වෙන නිසා ඩෙල්ටා W ධනයි. කැපිටල් T වැඩි වෙන නිසා කතා වුණේ C වාක්‍යයේදී කැපිටල් T වැඩි වෙන නිසා ඩෙල්ටා U ධනයි. එම නිසා තුනේදීම ඩෙල්ටා Q ධනයි. තුනේදීම ඩෙල්ටා Q ධනයි. එකයි වාක්‍ය වැරදි. හරිගේ C වාක්‍ය විතරයි C වාක්‍ය විතරයි කියන්නේ පිළිතුර වෙන්නේ තුන්වෙනි පිළිතුර. ආංශික විය යුත්තේ තුන්වෙනි එක. හරි පිළිතුර 3. හරි. එතනින් පස්සේ යනවා ළමයි 2005 ආපු එක 11 වෙනි බහුවර්ග. 2005. හරි. ඒකෙන් තව එක තියරියක් යලි සිහි කරවලා ඉන්නම් ඉතින්. හරි. රයිට්. කොහොමද කියන්නේ පුතේ? ABCA චක්‍රීය ක්‍රියාවලියකට පරිපූර්ණ වායුවක් ලක් කරාලු. ABCA චක්‍රීය ක්‍රියාවලිය. ABCA චක්‍රීය ක්‍රියාවලිය. හරි. අගයන් වගේ දීලා තියෙන පරිමාව ඝන මීටර වලින් 1 සහ 3 මෙතන වැදගත් අගයන් 1 සහ 3. පීඩනය දීලා තියෙන වැදගත් අගයන් 1 සහ 4. C වලදී 1යි A වලදී 4යි. හරි. උත්තර දිහා බලමුකෝ. ජූල් 3ක තාප ප්‍රමාණය පද්ධතිය මගින් අවශෝෂණය කරයි. ජූල් 3 තාප ප්‍රමාණය පද්ධතිය ඉවත් වේ. හරි. ජූල් 6ක තාප ප්‍රමාණයක් අවශෝෂණය කරනවා. ජූල් 6ක් ඉවත් කරනවා. තාප අවශෝෂණයක් හෝ ඉවත් කිරීමක් කරන්නේ නැහැ. හොඳට අහගෙන ඉන්න. එක චක්‍රයක් ගත්තම අපි તો ඒ වලින් පටන් ගත්ත කියලා A B C A කියලා එක චක්‍රයක් සම්පූර්ණ කරාම අවසන් උෂ්ණත්වය හරියටම ආරම්භක උෂ්ණත්වයට සමානයි. එහෙනම් එක සම්පූර්ණ චක්‍රයක් සඳහා මුළු ඩෙල්ටා U බිඳුවයි. මෙයා නෝට් වල පැහැදිලි කරා. ඩෙල්ටා U බිඳුව නම් එක සම්පූර්ණ චක්‍රයක් සඳහා ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා W වෙනවා. ඊළඟ ගැන්නුවා මෙන්න මේ සංකෘත රූපයේ වර්ගඵලයෙන් එක චක්‍රයකට අදාළ සඵල කාර්යය ගන්න පුළුවන්. ත්‍රිකෝණයක් භාගයයි ආධාරකය කියන එක නම් 2යි ලම්බුස කියන එක නම් මේ අතර ගත්තොත් 1 ලා 4ට 3යි. සුළු කරාම ජූල් 3යි. හරි. ඩෙල්ටා W 3යි. දැන් ධනරය තෝරන්නේ කොහොමද? මේ ක්‍රියාවලිය දක්ෂිනාවර්ත ක්‍රියාවලිය. දක්ෂිනාවර්ත ක්‍රියාවලිය වලදී අනිවාර්යෙන් ඩෙල්ටා W ධන. හරි. දක්ෂිනාවර්ත ක්‍රියාවලිය නිසා ඩෙල්ටා W ධන එන ඩෙල්ටා Q ධන. ඩෙල්ටා Q ධන කියන එකේ තේරුම මොකද්ද පුතේ? තාපය උරා ගන්නවා. පද්ධති තාපය අවශෝෂණය කරනවා. එහෙනම් ජූල් 3ක තාප ප්‍රමාණය අවශෝෂණය කරා කියන උත්තරේ. පළවෙනි උත්තරේ තෝරගමු. ලියා ගන්න පුතේ. එක් සම්පූර්ණ චක්‍රයක් සඳහා එක් සම්පූර්ණ චක්‍රයක් සඳහා
data u සමානයි බිඳුව නිසා data u සමානයි බිඳුව නිසා data q සමානයි data w data q සමානයි data w හරි සංවෘත රූපයේ වර්ගඵලයෙන් data w සමානයි ත්‍රිකෝණයක් භාගය ගුණ කිරීම ආධාරකයේ දෙක ගුණ කිරීම උස 3 භාග්‍ය වාරයක් දෙක වාරයක් 3 සුළු කරාම ජූල් 3යි දක්ෂිනාවර්ත ක්‍රියාවලියක් නිසා data w ධනය හරි ධන 3යි එනලිය එම නිසා data q ධන 3 කියලා data q ධන 3යි ධන කියන්නේ උරා ගන්නවා කියන එක ලියන ආසයක එක කියන පිළිතුර එක right ඊළඟ ගනිමු අපි 2006 ආපු MCQ එක හොඳට බලා ගන්නමුද ප්‍රශ්නය right ළමයි ආයමත් චක්‍රීය ක්‍රියාවලියක් හා සම්බන්ධ ප්‍රශ්නයක් තමයි දීලා තියෙන්නේ හරි 200 සහ 500 කිලෝ පැස්කල් පරිමා 2 සහ 5 පුතේ අමතක කරන්න බෑ කිලෝ පැස්කල් දීලා තියෙනවා BC සමෝෂ්ඨ ක්‍රියාවලියක් බලන්න ඇත්තට මේක නියත පීඩන ක්‍රියාවලියක් මේක සමෝෂ්ඨයිලු මේක නියත පරිමා ක්‍රියාවලිය පියවර 3ක චක්‍රීය ක්‍රියාවලිය දීලා තියෙනවා හරිද වායුව මගින් එක් චක්‍රයකදී කරන කාර්යය කීයද වායුව මගින් එක් චක්‍රයකදී කරන කාර්යය කීයද හොඳට අහගන්න මම කියන දේවල් එක චක්‍රයක අදාළ සඵල කාර්යයක් ගන්න පුළුවන් මේ සංවෘත රූපේ වර්ගඵලය පොඩි අවුලක් තියෙන සංවෘත රූපේ වර්ගඵලය ගන්න මේ වගේ හැඩයක වර්ගඵලය ගන්න අපි දන්නේ නැහැ මං හිතනවා මේක නිකන් මේ කෙලින් ඉරක් කියලා අරගෙන ත්‍රිකෝණයක් කියලා ගන්න. ත්‍රිකෝණයක් කියලා ගත්තා නම් භාගයයි ආධාරක මේ අතර 3යි ගුණකරි ලම්බුස කියන්නේ කීයද 300යි. හරි. භාගයයි ආධාරකයේ 3 ලම්බුස 300 සුළු කරලා ගත්තාම පුතේ මෙතන එනවා 450 කිලෝ ජූල්. හරි. මේක ත්‍රිකෝණයක් කියලා ගත්තා නම් වර්ගඵලය 450 කිලෝ ජූල්. ඇත්තට මේක ත්‍රිකෝණයකට වඩා වර්ගඵලය අතින් අඩුයි. එහෙනම් මේක 450ට වඩා අඩු වගයක් විය යුතුයි. ඊළඟ ධනරය තෝරන්න ඕනේ. මේ චක්‍රීය ක්‍රියාවලිය දුවේ පුතේ වාමාවර්තයි. වාමාවර්ත චක්‍රීය ක්‍රියාවලියකදී data w කියන එක නා ඍණයි. මේක මතක් කරා දක්ෂිනාවර්තයේ වයේ සබල data w ධනයි කියලා. දැන් මතක් කරනවා වාමාවර්තයේ වයේ සබල data w ඍණයි කියලා. ඍණයි සංඛ්‍යාව 450ට වඩා අඩු වගයක් විය යුතුයි. බලන්න එහෙනම් තෝරගන්න වෙන්නේ පුතේ ඍණ උත්තර දෙන 2යි 450ට අඩුයි නම් උත්තරේ 4. දැන් සමහරව අහන ඉඳී තිනවා 300ම කියලා හරියට දැනගත්තේ කොහොමද කියලා. හරියටම 300 එක දැනගන්න විදියක් නැහැ. 450ට අඩුයි කියලා විතරයි දන්නේ. එහෙම උත්තර තියෙන්නේ ඉතින් 4 වෙනි උත්තරේ විතරයි. ඔයා මෙන්න මේකේ මේ ඉර ගහලා හිටියන් කමකුත් නැහැ. හරි. ලියන්නකො ත්‍රිකෝණයේ වර්ගඵලය කියලා. ත්‍රිකෝණයේ වර්ගඵලය හරි භාගයයි ගුණ කිරීම ආධාරකයේ 3යි ගුණ කිරීම ලම්බුස 300යි. භාගයේ වරක් ආධාරකයේ 3 වරක් ලම්බුස 300යි. 900 දෙකෙන් බෙදුනම 450 කිලෝ ජූල් එනවා. හරි. දැන් යඩි ලියන්න පුතේ. එහෙත් මෙම සංවෘත රූපේ වර්ගඵලය මීට වඩා අඩුයි. එහෙත් මෙම සංවෘත රූපේ වර්ගඵලය මීට වඩා අඩුයි. ඊළඟ වාක්‍යය වාමාවර්ත ක්‍රියාවලියක් නිසා data w ඍණයි. වාමාවර්ත ක්‍රියාවලියක් නිසා data w ඍණයි. හරි. ඍණ 300 කියන උත්තරේ තෝරගනිමු. ඒ කියන්නේ 4 වෙනි උත්තරේ. හරි. ඊළඟ ප්‍රශ්නේ බලමු පුතේ. 2007 ඇවිල්ලා තියෙන එක පුතේ. ඔතන තියෙන 13 වෙනි එක.
හරි. පරිපූර්ණ වායුවක් රූපයේ දක්වා ඇති පරිදි තාපගතික චක්‍රයක් ඔස්සේ ගෙන යනු ලැබේ. 1 2 ක්‍රියාවලිය සමෝෂ්ණ වන අතර මේ 1 2 ක්‍රියාවලිය සමෝෂ්ණයිලු. 1 2 ක්‍රියාවලිය සමෝෂ්ණයි. සමෝෂ්ණයි කියවා මේක වැදගත්කම ඩෙල්ටා U සමාන බිඳුව කියන එකනේ. මෙයාගේ ඩෙල්ටා U බිඳුවයි. එම ක්‍රියාවලිය තුළදී පද්ධතිය ජූල් 60ක තාපයක් ඇතුළු වේ. ජූල් 60ක් පද්ධතිය ඇතුළට ආවම ඩෙල්ටා Q එහෙනම් ධන 60යි. හරි. ඩෙල්ටා Q ධන 60යි. ඒතර ඕන වෙනවා කියලා හිතුවොත් තාපගතිය පළමු නියමය දැම්මම ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W කියලා. ඩෙල්ටා W ට එන උත්තරෙත් 60ම තමයි. හරි. තේරුණා? සමෝෂ්ණින්ද ඩෙල්ටා U බිඳුව පද්ධතිය තාපය ඇතුළු වුණා ඩෙල්ටා Q වෙන 60යි ධන. එතකොට ඩෙල්ටා W ධන 60 තමයි. ඒක ඕනේ වේද නැද්ද දන්නේ නැහැ හදලා තියාගත්තා. 2 3 පද්ධතිය සමපරිමා තත්ත්වයටදී සිද්ධ වෙන්නේ. 2 3 සමපරිමා. හරි. සමපරිමාණං අනිවාර්යෙන් ඩෙල්ටා W කියන එක බිඳුවනේ. සමපරිමාණං ඩෙල්ටා W බිඳුව. එම ක්‍රියාවලිය තුළදී ජූල් 40ක තාපයක් පද්ධතියෙන් ඉවත් වේ. හරි. ඩෙල්ටා Q ඍණ 40යි. ඩෙල්ටා Q ඍණ 40යි. ජූල් 40ක තාප ප්‍රමාණය පද්ධතියෙන් ඉවත් වුණා කියලා කියන්නේ. දැන් හිතින් දාගනවා තාපගතිය පළමු නියමයි. ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. ඩෙල්ටා Q ඍණ 40 ඩෙල්ටා U නොදනි ඩෙල්ටා W බිඳුව සුළු කරාම ඩෙල්ටා U ට එන්නේ ඍණ 40. මම අර නොදන්න එකත් හොයාගෙන යනවා පුතේ ඔය අස්සෙම. හරි. දැන් තියෙන්නේ 3 1 පියවරනේ දුවේ. 3 1. 3 1 ක්‍රියාවලිය තුළදී අභ්‍යන්ත ශක්ති වෙනස් වීම කීයද කියලා අහන්නේ. 3 1 පියවරේ ඩෙල්ටා U කීයද? මේක ලියාගත්තම ලියාතිදී ඔයාලට තේරෙන්න ඕනේ. මේවා පේනවා. මේ දෙක හදාගත්තා. මේක හදන්න ආයි විශේෂක තර්කයක් ඕනේ. අර එමෙල MCQ එකත් මම මතක් කරලා දුන්නා. චක්‍රීය ක්‍රියාවලියක සම්පූර්ණ එක චක්‍රයකට මුළු ඩෙල්ටා U බිඳුව වෙන්න ඕනේ. ඒ කියන්නේ 1 2 පියවරේ ඩෙල්ටා U ගෙයි හරි 2 3 පියවරේ ඩෙල්ටා U ගෙයි හරි අය කවුද 3 1 පියවරේ ඩෙල්ටා U ගේ තුනේ එකතුව පුතේ බිඳුවයි 1 2 පියවරේ ඩෙල්ටා U බිඳුවයි සමෝෂ්ණ හින්දා හරි 2 3 පියවරේ ඩෙල්ටා U අපි හොයාගත්ත ඍණ 40 කියලා හරි 3 1 පියවරේ තමයි හොයන්න තියෙන්නේ 3 1 පියවරේ හොයන්න තියෙන්නේ ඉතින් දුවේ මේ ඍණ 40 එහාට ගිනිච්චම ධන 40 වෙනවා හරි 3 1 පියවරේදී ඩෙල්ටා U ට එන උත්තරේ ධන 40ක උත්තරය. ධන 40යි උත්තරේ වෙන්නේ පස්වෙනි උත්තරය. හරි. ඔයාලා ඇඳ ගන්න ඕනේ නැහැ. හැබැයි මේ වගේ මේ ටික ලියා ගන්න නම් අනිවාර්යෙන් ඕනේ. හරි. මේ දෙක දීලා තිබුණා. මේක හදාගත්තා. ඒක ඕන වුන්නේ නැහැ ඇත්තටම අන්තිමට බලද්දි. ලියා ගන්න. එක දෙක පියවර සමෝෂ්ණ හින්දා ඩෙල්ටා U බිඳුව උරාගත් අපරණ ඩෙල්ටා Q 60 එන ඩෙල්ටා W 60යි ඊළඟ දෙක තුන පියවර යන්න දුවේ දෙක තුන පියවරේ ඩෙල්ටා W සමානයි බිඳුවයි ඩෙල්ටා Q සමානයි ඍණ 40යි හරි එහෙනම් ඩෙල්ටා U සමානයි හදාගත්ත පළමු නියමෙන් ඍණ 40යි අහන්නේ 3 1 පියවරේ ඩෙල්ටා U කීයද කියලා හරි ලියන්න එක සම්පූර්ණ චක්‍රයක් සඳහා මුළු ඩෙල්ටා U සමානයි බිඳුව නිසා මුළු ඩෙල්ටා U සමානයි බිඳුවක් නිසා කියලා පියවර 3 ඩෙල්ටා U 3 අරගෙන සමාන කරන්න බිඳුවකට බිඳුව එකතු කිරීම ඍණ 40 එකතු කිරීම ඩෙල්ටා U 3 1 පියවරේ සමානයි බිඳුවකට ඍණ 40 මෙහෙට අරගත්තාම ධන 40කට උත්තරය ආවා හරි ඊළඟ තෝරගන්නවා පුතේ 2008 ආපු MCQ එක ඔතන 14 වෙනි එක පරිපූර්ණ වායුවක් රූපේ පෙන්න පරිදි චක්‍රීය ක්‍රියාවල බඳුන් වේ චක්‍රීය ක්‍රියාවල බඳුන් කරාලු හරි මෙහෙමයි අහන්නේ සම්පූර්ණ චක්‍රයකදී වායුව මගින් සබල කාර්යයක් කරනවලු මම ළමයිනේ මේක පුරුදු කරන්නේ මෙහෙම හිතන්න කියලා මේක හිතන්න චක්‍රීය ක්‍රියාවලිය දෙකක එකතුවක් කියලා
ඇත්තරෝක යන්නේ මෙහෙම වෙන්න ඕනේ ක්‍රියාවලිය යන්නේ මං හිතන්නේ පුතේ දක්ෂිනාවර්ත චක්‍රීය ක්‍රියාවලිය එකත් වාමාවර්ත චක්‍රීය ක්‍රියාවලිය එකත් එකතුවක් කියලා හිතන්න. වාමාවර්ත සහ දක්ෂිනාවර්ත චක්‍රීය ක්‍රියාවලිය දෙක එකතුව. මේක කියන සම්පූර්ණ චක්‍රදී වායු මගින් සබල කාර්යයක් කරනවා. කොල්ලෝ. මේකේ වර්ගඵලයේ වාමාවර්ත එකක් නේ. ඒතර සබල ඩෙල්ටා W ඍණ. වායු මතයි කාර්ය කෙරෙන්නේ. මේකෙදි ඔව් වායු විසින් තමයි කාර්ය කරන්නේ. ඒකේ කාර්ය ප්‍රමාණය මේකේ වර්ගඵලයෙන් එනවා. වාමාවර්තයකට වඩා දක්ෂිනාවර්තකයේ වර්ගඵලය වැඩි හින්දා සබල ඩෙල්ටා W ධන තමයි. හරි? එහෙනම් ඒ කියන වාක්‍යය හරි. ළමයිනේ මෙහෙම ලියන්න පුතේ. වාමාවර්ත පුඩුවට වඩා දක්ෂිනාවර්ත පුඩුවේ වර්ගඵලයේ වැඩි නිසා සබල ඩෙල්ටා W සමානයි ධන. එතකොට සබල ඩෙල්ටා W ධනය. වායුසින් තමයි කාර්යය කරන්නේ. වැඩිපුර. B සම්පූර්ණ චක්‍රයේදී වායුවෙන් සඵලතාවයක් ඉවතර යනවලු. සඵලතාවය ඉවතර යනවලු. ආයේ මේ තුන්වෙනි වතාවට වගේ මතක් කරන්නේ එක සම්පූර්ණ චක්‍රයක් ගත්තම ඩෙල්ටා U බිඳුවයි. එහෙනම් ඩෙල්ටා Q සමාන වෙනවා ඩෙල්ටා W ට. ඩෙල්ටා W ධන නම් ඩෙල්ටා Q ධන වෙන්නයි ඕනේ. ඒ කියන්නේ තාපි උරා ගන්නයි ඕනේ. සඵලතාවයක් ඉවතර යයි කියන එක වැරදි. සඵලතාවයක් උරාගෙනයි තියෙන්නේ. ලියන්න B සම්පූර්ණ චක්‍රයකට ඩෙල්ටා U සමානයි බිඳුව නිසා ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා W. ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා W. හරි? ඩෙල්ටා W ධන නිසා ඩෙල්ටා Q ද ධනය. ඩෙල්ටා W ධන නිසා ඩෙල්ටා Q ද ධනය. එහෙනම් තාපයක් උරා ගැනීමක් කරන්නේ. පිට කරයි කියවම වැරදි. C සියවල කියනවා චක්‍රයේ පුරාම වායු උෂ්ණත්වය නොවෙනස්ව පවතී. චක්‍රයේ පුරාම වායු උෂ්ණත්වය නොවෙනස්ව පවතී. එහෙම නැහැ. මේ අතරමැද යනකොට ඕන තරම් උෂ්ණත්වය වෙනස් වෙනවා පුතේ. ආරම්භකයි අවසාන උෂ්ණත්වය දෙක නම් සමාන වෙනවා. ඒක අනිවාර්යයි. තේරුණාද? ක්‍රියාවලිය මුළුල්ලේම උෂ්ණත්වය නියතව තිබුණා නම් ඒක සමෝෂ්ණ ක්‍රියාවලියක් වෙන්න ඕනේ. එහෙම වුණා නම් අර බොයිල් නියම ප්‍රස්ථාරයේ හැඩේ පමණමයි තියෙන්න පුළුවන්. හරි? C වැරදි කියලා දාන්න පුතේ. චක්‍රය අතරතුර T වෙනස් වේ. චක්‍රය අතරතුර කැවිලට වෙනස් වේ. චක්‍රයක ආරම්භය හා අවසානයේ T නම් සමානය. චක්‍රයේ ආරම්භය සහ අවසානයේදී T නම් සමානයි. හරි. එහෙනම් C වාක්‍යය වැරදි. A හරි B C දෙකම වැරදි. පිළිතුරු උනේ පළවෙනි පිළිතුර. ආන්සර් එක 1. තව එක දෙයක් තියෙනවා කියන්න. මෙන්න මේකෙදි චක්‍රය පටන් ගන්න මෙතනින් කියලා අපි නිකම්ම හිතමුකෝ. ඔහොම ගිහිල්ලා ඇවිල්ලා මෙතනට මායාවම අනිවාර්ය උෂ්ණත්වය දෙක සමානයි. ඊට අතිරේකව මේක මේ අනාතරතුරේ මෙතනින් යනකොට එක වෙලාවකයි ආයෙ එතනින් එනකොටයි ඒ දෙකේදිත් සමාන වෙනවා තමයි. නැත්නම් අතරමැදදී ඕන තරම් වෙනස් වෙනවා. පැහැදිලි? right. okay. එහෙනම් පුතේ අපි යමු 2009 ආපු එකට උතන තියෙන 15 වෙනි ප්‍රශ්නේ. පුතේ ඕකේ විශේෂයෙන් මේ අන්තිම අවුරුදු වලට එන්න පුතේ ටිකක් හොඳ ප්‍රශ්න ඒගොල්ලෝ අහන්න පටන් ගන්න තියෙනවා විශේෂයෙන් PV සටහන් ආශ්‍රිතව ඒකිනුත් විශේෂයෙන් චක්‍රීය ක්‍රියාවලිය ආශ්‍රිතව එහෙම. හරි මේකෙත් චක්‍රීය ක්‍රියාවලිය තමයි දීලා තියෙන්නේ පුතේ. ABCA කියලා චක්‍රීය ක්‍රියාවලිය. හරි. ළමයි පරිපූර්ණ වායු සඳහා සංවෘත PV වක්‍රය රූප පෙන්වා ඇත. සිම්පල් CA පෙත ඔස්සේ සිදුවන අභ්‍යාශක්ති වෙනස. CA පෙත ඔස්සේ අභ්‍යාශක්ති වෙනස. මම ළමයිනේ කියන්නේ හැමතිස්සෙම මේ වගේ වෙලාවද ඔය දත්ත ටික ලියා ගන්න පිළිවෙලට. ඩෙල්ටා U ඍණ 160යි. හරි වෙන්නේ නැති නේද පුතේ? මෙතනට වඩා මෙතනට එනකොට බලන්න PV ගුණිතය අඩු වෙනවානේ. PV ගුණිතය අඩු වෙනකොට උෂ්ණත්වය අඩු වෙනවානේ. එන අභ්‍යාශක්තිය අඩු වෙනවා. ඒකයි ඩෙල්ටා U ඍණ 160ක් කියලා තියෙන්නේ. ඍණ කියලා තියෙන්නේ. වායුවට සංක්‍රමණය වන තාපයේ AB පියවර ඔස්සේදී 200යි. AB පියවර ඔස්සේදී තාපය 200යි. ඩෙල්ටා Q 200යි. වායුවට සංක්‍රමණය වෙන හින්දා ධන 200. හරි. BC පෙත ඔස්සේදී ඒ 40යි. BC පෙත ඔස්සේදී සංක්‍රමණ තාප ප්‍රමාණය ධන 40යි. හරි.
මේකෙදිත් අපි උරාගෙන මේකෙදිත් අපි උරාගෙන වෙන්න ඇතිනේ. මොකද මෙතනින් මෙතනට යද්දි ප්‍රසාරණයක් හින්දා ඩේටා W අනිවාර්යෙන් ධන. තේරෙනවා? ඊට අතිරේකව මෙතනට වඩා මෙතනට යද්දි පරිමාව වැඩි වෙනවා. පීඩන නියතව තියන පරිමාව වැඩි වෙනවා. පරිමාව වැඩි වෙනවා අනිවාර්ය උෂ්ණත්වයත් වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වෙනවා කියන්නේ අභ්‍යන්තර ශක්තියත් අනිවාර්යෙන් වැඩි වෙනවා. එතකොට ඩේටා W ධන, ඩේටා U ධන කොට ඩේටා W ධන වීම සාධාරණයි. මෙතනින් මෙතනට යද්දි ඒක නියත පරිමා ක්‍රියාවලිය. නියත පරිමා ක්‍රියාවලියක් නිසා ඩේටා W බිඳුවයි. හැබැයි පරිමාව නියතව තියන් පීඩනය වැඩි කරන හින්දා උෂ්ණත්වය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වෙන හින්දා මොකද වෙන්නේ පුතේ? අභ්‍යන්තර ශක්තිය වැඩි වෙනවා. එහෙනම් ඩේටා U ධන. තේරුණා? එතකොට ඩේටා U ධන හින්දා ඩේටා Q ධන. තාපයක් අනිවාර්යයෙන් උරා ගන්නවා. මේ අමතර දේවලුත් එක්කම මේ කී යන්නේ. සමහරට වෙන කොයි හරි වෙලාවක මේ අවුරුද්ද එළමෙන විභාගෙ MCQ එක ඕන වෙයි. අහන්නේ AB පෙතොස්සේදී වායුව මගින් කරන ලබන කාර්යය කීයද? AB පෙතේදී විතරක් කාර්ය ප්‍රමාණය කීයද කියලා අහනවා. AB පෙතොස්සේ කාර්යය කීයද? හරි. මගේ තර්ක ටික හොඳට අහගෙන ඉන්න පුතේ. මේ මෙතනින් මෙහෙම ගිහිල්ලා එනකොට මෙතනින් මෙතනට ඍණ 160යි නේ. ඩේටා U ඍණ 160යි නම් ආයේ A ගෙන් C ට යද්දි ඩේටා U ධන 160 වෙන්න එපයි. හරි. A ගෙන් A B C කියලා අපි කියමු. හරි. A ගෙන් කොහොම හරි A ගෙන් C ට යද්දි ඩේටා U ධන 160 වෙන්න ඕනේ. ඇයි ඒ C ගෙන් A ට එද්දි ඩේටා U ඍණ 160 නම් A ගෙන් C ට කොයි පාර ගියත් ඩේටා U ධන 160. දැන් මම ලියනවා ABC පියවරට. ABC පතයට ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W කියලා. හරි. ඩෙල්ටා Q කියන එක මේ බලන්න පුතේ. AB පියවරේදී 200යි BC පියවරේදී 40යි ඒ දෙක එකතුව. හරි. ඕනම් 200 ධන 40 කියලාම හොඳටම තේරෙන්න ලියන්න. ඩෙල්ටා U කියන්නේ කීයද පුතේ? ඕකට 160යි. ඩෙල්ටා W දන්නේ නැහැ. තේරුණා? දැන් මේ 240න් මේ 160 අඩු කරන්න. 240න් අර 160 අඩු කරා 80ක් වෙනවා. ඩෙල්ටා W ට 80ක උත්තරයක් එනවා. ABC වලදී කරන කාර්ය 80යි. නමුත් BC එක නියත පරිමාණය හින්දා ඒකෙදි කොහොමත් කාර්යයක් කරෙන්නේ නැහැ. මේකෙදි කාර්යයක් කරෙන්නේ නැති හින්දා අර 80 කාර්ය ප්‍රමාණය තනිකර කරන්නේ AB පියවරේදීම තමයි. තේරුණා? එහෙනම් අපි තෝරගනිමු පිළිතුර 80 පිළිතුර පළවෙනි එක. හරි. ළමයි මම ඒ විවරණයක් දෙන්නම්. ලියාගත්තා නම් හොඳයි. මේ ඕන ලියන් ඉන්නකො ඔක්කොම කලින් CA පියවරේ ඩෙල්ටා U ඍණ 160ලු. AB පියවරේ ඩෙල්ටා Q ධන 200ලු. BC පියවරේ ඩෙල්ටා Q ධන 40ක්ලු. ලියාගන්න. හරි. අහලා තියෙන AB පියවරට අදාළ ඩෙල්ටා W ප්‍රශ්නාර්ථයක් දාගන්න ඕනේ පුතේ. සමාන බිඳුනේ ප්‍රශ්නාර්ථය. හොඳයි. දැන් හොඳ කොල්ල වගේ ලියමු. මෙන්න මේ තර්ක ලස්සන්ට C සිට A ට ඩෙල්ටා U සමාන ඍණ 160 නිසා C සිට A ට ඩෙල්ටා U සමාන ඍණ 160 නිසා A සිට C ට ඩෙල්ටා U ධන 160යි. ඩෙල්ටා U ධන 160යි. එහෙනම් ලිව්වා ඩෙල්ටා U ABC කියලා ධන 160 කියලා. ඩෙල්ටා U ABC ලියනවා ධන 160යි. ඊළඟ දින ABC ට පළමු තාපගත විද්‍යාවේ පළමු නියමය දාලා. ඩෙල්ටා Q සමාන ඩෙල්ටා U ධන ඩෙල්ටා W. A ගෙන් B උරාගත්තු තාපය 200යි. B ගෙන් C උරාගත්තු තාපය 40යි. ඒ දෙක එකතුව 200 ධන 40. 200 ධන 40. ඩෙල්ටා U කෙනෙක් කෙනා මේ වාක්‍යයක් මම ලියුවා 160යි කියලා. ඩෙල්ටා W දන්නේ නැහැ. 240 මේ 160 අඩු කරාම තමයි 80කට එන්නේ. දැන් ලියනවා මෙහෙම. එහෙත් නියත පරිමා ක්‍රියාවලියක් නිසා BC එහෙත් BC නියත පරිමා ක්‍රියාවලියක් නිසා එහිදී ඩෙල්ටා W සමානයි බිඳුවයි. එහිදී ඩෙල්ටා W සමානයි බිඳුවයි. එම නිසා AB පියවරේදී ඩෙල්ටා W 80යි. හරි. AB පියවරේ ඩෙල්ටා W සමානයි කෙලින්ම 80. පිළිතුර වුණේ පළවෙනි පිළිතුර. ඒක ටිකක් හොඳ ලස්සන තර්ක කීපයක් දෙන මොලේ ටිකක් හොඳට වෙහෙසන්න ඕනේ. හරි. ඊළඟ යනවා පුතේ මම 2010 ආපු MCQ එකට.
ඔතන නම් 19 වෙනි එක පුතේ. හරි 2010. ටිකක් ඒ කාලේ ටිකක් පොඩ ආందోලනයක් ඇති කරු ප්‍රශ්නයක්. පාපැදි පොම්පයක් මගින් ටයරයකට වාත ඉතා ඉක්මනින් පොම්ප කරනු ලැබේ. පොම්ප කිරීම ක්‍රියාවලිය සිදුවන කාලය තුළ පොම්පයේ ඇති වාතය සඳහා පාත් සඳහා කුමක් සත්‍යය වේද? උත්තර තියෙන ඩෙල්ටා Q, ඩෙල්ටා W, ඩෙල්ටා U වල ධන ඍණ තෝරන්න. හොඳට අහගන්න මම මේ කියන එක සියුම් තැන් ටික අහගන්න. පළවෙනි දේ තමයි ඉතා ඉක්මනින් කියලා වචනයක් තියෙනවා. ඉතා ඉක්මනින් කිව්ව ගමන් මං කියලා තුන මතක් කරගන්න කියලා ස්ථීරතාවය. සෙමින් කිව්වොත් සමෝෂ්ණ, ෂණිකව ඉතා ඉක්මනින් කිව්වොත් ස්ථීරතාවය. ඉතා ඉක්මනින් නිසා ස්ථීරතාවය එහෙනම් ඩෙල්ටා Q කියන එක අනිවාර්යෙන් බිඳුවයි. දෙවෙනි තර්කය. පොම්පේ අස්සේදී වායුව තද කිරීමද කරන්නේ. වායුව තද කරනවා අපි. තද කරනවා නම් සම්පීඩනය කරනවා නම් අනිවාර්යෙන් ඩෙල්ටා W ඍණ. ඩෙල්ටා W ඍණ. සම්පීඩනය කරන්නේ. පොම්පේ ඇතුළේදී වාතය තද කරනවා. මෙයා බිඳු නිසා බිඳුව සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. හරි. එහෙනම් ඩෙල්ටා U උක්ත කරාමනේ ඍණ ඩෙල්ටා W. හරි. හැබැයි මේක ඍණ නිසා ඍණයි ගුණ කරාම ඩෙල්ටා U ට එන්නේ ධන. හරි. ඩෙල්ටා U ධන. එතකොට බලන්න ඩෙල්ටා Q බිඳුව කියලා තියෙන්න ඕනේ, ඩෙල්ටා W ඍණ කියලා තියෙන්න ඕනේ, ඩෙල්ටා U ධන කියලා තියෙන්න ඕනේ. හරි උත්තරේ වෙන්නේ පළවෙනි උත්තරේ. ලියා ගන්න. ඉතා ඉක්මනින් කියලා දාලා ඊතලයක් දාලා යන ස්ථිරතාවය. ඉතා ඉක්මනින් ඊතලයක් ස්ථිරතාවය. එම නිසා ඩෙල්ටා Q සමානයි බිඳුවයි. හරි. ඊට ලියන මෙහෙම. පොම්පේ තුලදී ලියන්න. පොම්පේ තුලදී වාතය සම්පීඩනය කෙරෙන නිසා. පොම්පේ තුලදී වාතය සම්පීඩනය කෙරෙන නිසා. ඩෙල්ටා W ඍණයි. ඩෙල්ටා W ඍණයි. හරි. දැන් ලියන්න බිඳුව සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. බිඳුව සමාන ඩෙල්ටා U ධන ඩෙල්ටා W. ඔයා ඩෙල්ටා U උක්ත කරන්න දුවේ ඍණ ඩෙල්ටා W. ඩෙල්ටා U උක්ත කරාම ඉන්නේ ඍණ ඩෙල්ටා W. දැන් ලියන්න ඩෙල්ටා W ඍණ නිසා ඩෙල්ටා U ධනයි. ඩෙල්ටා W ඍණ නිසා ඩෙල්ටා U ධනයි. ආසක 1. දැන් වැඩිපුර දෙයක් ඕනනම් කියනවා නම් ඩෙල්ටා U ධන වෙනවා කියන එකේ තේරුම අභ්‍යන්තර ශක්තිය වැඩි වෙනවා. අභ්‍යන්තර ශක්තිය වැඩි වුණොත් එහෙම උෂ්ණත්වයත් වැඩි වෙනවා. ඒක ලියාගමුද? ඩෙල්ටා U ධන නිසා U වැඩි වේ. ඩෙල්ටා U ධන නිසා U වැඩි වේ. එම නිසා කැපිටල් T ද වැඩි වේ. එම නිසා කැපිටල් T ද වැඩි වේ. හරි. ඒතර මේ බටේ රත් වීමකට ලක් වේවි. හරි. ඊළඟට 2011 පැරණි නිර්දේශය යටතේ ආපු MCQ එක. හරි. ළමයි රූපේ නැති පරිදි පරිවර්ණය කරන සිලින්ඩරය තුළ වායුවක පීඩනය 4.10 4.5ලු. හරි. ඒක අතිශය වැදගත් වචනයක්. ඒවත් කියලා තියෙනවා. පරිවර්ණය කරා කිව්වොත් ඒත් ස්ථිරතාවය තමයි. පරිවර්ණය කරා කිව්වොත් ක්ෂණිකව නැත්නම් ඉතා ඉක්මනින් කරා කිව්වොත් ඒකෙන් කියන්නේ ස්ථිරතාවය ක්‍රියාවලියක් කියන එක. පරිවර්ණය කරා කිව්ව නිසා පුතේ මම කලින්ම ලියලා තියෙනවා ඩෙල්ටා Q බිඳුවයි කියලා. ඒතර බිඳුව සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W කියලා ගන්න පුළුවන්. හරි. වායුවේ පීඩන 4.10 පැස්කල් පෘෂ්ඨික වර්ගඵලය 5.10 වර්ග මීටර පිස්ටනේ වායු අභ්‍යන්තර ශක්තිය ජූල් 5කින් අඩු වුණාලු. හරි. අභ්‍යන්තර ජූල් 5ක් අඩු වුණාලුනේ. එහෙනම් ඩෙල්ටා U ඍණ 5යි. හරි. එහෙනම් ඩෙල්ටා W හොයාදී ඩෙල්ටා W ට එන ධන 5ක උත්තරය. ඒ කියන්නේ ඩෙල්ටා W ධන කියන්නේ වායුව ප්‍රසාරණය වෙලා තියෙන්න ඕනේ. තව මේක කියනවා පුතේ ජූල් 5කින් අඩු වන ලෙස ෂණිකව චලනය කරලු. ඒ ෂණිකව කියන එකනොත් කියවෙන්නේ ස්ථිරතාවය කියන එක තමයි. ෂණිකව පරිවර්ණය කර ඒ ඔක්කොම ගෙම කියන ස්ථිරතාවය. එයා බිඳු කරා ඩෙල්ටා ඍණ 5 දාන ඩෙල්ටා W ධන 5යි. ධන 5 වෙන්න නම් වායු ප්‍රසාරණය වෙන්න ඕනේ.
පීඩනයේ වෙනස් වීම නොසලකා හැරිය හැකියි උපකල්පනය කරොත්. සාමාන්‍යයෙන් ස්ථිරතාපි ක්‍රියාවලිය වලදී පීඩනය නොවෙනස්ව තියෙන්නේ අනිවාර්ය පීඩනය වෙනස් වෙනවා. පීඩන අනිවාර්ය වෙනස් වෙනවා. PVT 3 වෙනස් වෙනක නෝට් එකේ තියෙන. නැවත පීඩන වෙනස් වීම නොසලකා හරින්න කියලා කියනවා. පීඩන එකම අගය කියලා ගණන් ගන්න කියලා කියනවා. හරිය නිකන් නියත පීඩන ක්‍රියාවලියක් වගේ හිතන්න කියලා ඔය කියන්නේ. උපකල්පනය කළහොත් පිස්ටනයේ ගමන් කළ දුරයි දිශාවයි මොකක්ද? කොළනේ පිස්ටනයේ ගමන් කළ දුර සහ දිශාව. දැන් අනිවාර්යෙන් dw ධන නම් වායු ප්‍රසාරණය වෙන්න එපයි. පරිමාව වැඩි වෙන්න එපයි. පරිමාව වැඩි වෙන්න නම් පිස්ටන් එක අනිවාර්යෙන් වමට ඇදලා තියෙන්න ඕනේ. පිස්ටන් එක ෂුවර් වමට චලනය වෙන්න ඕනේ. ඒ චලනය වෙන දුර අහනවා. චලනය වෙන දුර. ඒක හදන්නේ මේකේ. නියත පීඩන ක්‍රියාවලියක් වගේ හිතනවා. ඇත්තම මේක නියත පීඩන ක්‍රියාවලියක් නෙවෙයි ඈ. නැත්නම් පීඩන වෙනස් වීම නොසලකා හරින්න කියලා කියනවනේ පුතේ. හරි. කාර්ය පහයි right. පීඩනය තිබිලා තියෙන පුතේ 4.10 පීඩනය 4.10 ගුණ කිරීම වැඩි වෙන පරිමාව. වැඩි වෙන පරිමාව ලියනවා තුේ පිස්ටන් එකේ වර්ගඵලයේ 5යි 10 ඍණ 3යි තල්ලු වෙන දුරයි ගුණ කරලා. හරි. 5යි 10 ඍණ 3යි තල්ලු වෙන දුර x උයි ගුණ කරලා. 5ට 5 කැපෙනවා. තේරුණා? next එන උත්තරේ පුතේ 1 යට කීයද එන්නේ? 400ක් නෙන්නේ. අපි බලමු කොහොමද උත්තර තියලා තියෙන්නේ කියලා. හරි? නෑ එහෙම තියලා නෑ භාග සංකලනය කොහොමද තියන්නේ නෑනේ සාමාන්‍යයෙන්. 1 යට 4 කියන්නේ 0.25යි වරක් 10 ඍණ 2යි. ඒ කියන්නේ x වෙන උත්තරේ 2.5යි 10 ඍණ 3යි. චලනය වෙලා තියෙන්න ඕනි මෙච්චරක දුර ප්‍රමාණයක් වමට 2.5යි 10 ඍණ 3ක්. හරි වම් පසට ඒ කියන්නේ පිළිතුර 3 වෙනි පිළිතුර. ආන්සර් එක 3. හරි. ලියන හොඳ දරුවෝ වගේ ෂණිකව කියලා දාලා ඊතලයක් දාලා ලියන්න ස්ථිරතාපය. ෂණිකව ඊතලයක් ස්ථිරතාපය. හරි. එහෙනම් එම නිසා ඩේටා Q සමානයි 0යි. දැන් ලියන 0 සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. 0 සමාන ඩෙල්ටා U ධන ඩෙල්ටා W. හරි. ඩෙල්ටා U ට ඍණ 5 කියලා කියලා තිබුණා. ඍණ 5යි. එහෙනම් ඩෙල්ටා W හෙව්වම ධන 5ක් එනවා. හරි. දැන් ලියන් ඉන්න පුතේ ඩෙල්ටා W ධන නිසා ඩෙල්ටා W ධන නිසා පරිමාව වැඩි වේ. පරිමාව වැඩි වේ. එම නිසා පිස්ටනය වමට යා යුතුයි. එම නිසා පිස්ටනය වමට යා යුතුයි. හරි. දැන් ලියන්න P වෙනස් වීම නොසලකන නිසා. P වෙනස් වීම නොසලකන නිසා ඩෙල්ටා W සමානයි P වාරයක් ඩෙල්ටා V කියලා. හරි. කාර්ය 5යි පීඩනය 4.10 පීඩනය 4.10 වැඩි වූ පරිමාව. වැඩි වූ පරිමාව ලියනවා හරස්කඩ වර්ගඵලයයි තල්ලු වෙන දුරයි. හරස්කඩ වර්ගඵලයයි තල්ලු වෙන දුරයි කියලා. අවුලක් නැහැ නේ. වර්ගඵලයේ වර තල්ලු වුණු දුර. 5ට 5 කපලා සුළු කරන් ගියාම එන්නේ මෙන්න මේ උත්තරේට. හරි. ඊට පස්සේ ළමයි පිළිතුරු 3 කියලා ලිව්වා. ඊළඟ ගණන පුතේ 2012 ඇවිල් නව නිර්දේශයර්ථය ආව ප්‍රශ්නේ උතනම ඊළඟ ප්‍රශ්නේ පුතේ 19. ආයෙත් ඔන්න බලන්න මම මේ කාවත් දැන යන හිතට බැලුනේක ඉක්මනින් වාත ඉවත් වෙනලු. ඉක්මනින් කිව්වම ෂණිකව කිව්වම ස්ථිරතාවය. ස්ථිරතාවය නිසා ඩෙල්ටා Q බිඳුවයි. හරි. ඒතර බිඳුව සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W කියලා ගත්තම දැන් කීවෙනිද වතාවට ලියන්නේ. හරි. ඩෙල්ටා U ට එන උත්තර ඍණ ඩෙල්ටා W කියලා. රයිට්. ඊට පස්සේ මොකද්ද තර්කය? ඩෙල්ටා Q වල ඩෙල්ටා W ඩෙල්ටා U වල ධන ඍණ තෝරන්න තියෙන්නේ. බැලුනේ ඇතුලේ ඉඳලා වාතේ එළියට එද්දි. බැලුන එක අස්සෙන්ද එළියට එද්දි පරිමාව වැඩි වෙනවා. වාතේ පරිමාව වැඩි වෙනවා. පරිමාව වැඩි වෙන හින්දා ඩෙල්ටා W ධන. ඩෙල්ටා W ධන නිසා ඩෙල්ටා U ට එන උත්තරේ ඍණ. ධන නෙමෙයි. ඒතකොට ඩෙල්ටා U ඍණ වෙනවා. එහෙනම් අපි තෝරගනිමු පස්වෙනි පිළිතුර. ලියා ගන්නකෝ. ඉතා ඉක්මනින් කියලා දාලා ලියන්න පුතේ ඊතලයක් දාලා ඉතා ඉක්මනින් කියලා ඊතලයක් දාලා ලියන්න පුතේ
ස්ථීරතාපය. එම නිසා ඩෙල්ටා Q සමානයි බිඳුවයි. ඊළඟ පුතේ බැලුනේ ශ්‍රී ඉවතර එන විට වායුවේ පරිමාව වැඩි වන නිසා ඩෙල්ටා W ධනයි. හරි. දැන් ඩෙල්ටා U සමානයි ඍණ ඩෙල්ටා W අණුව ඩෙල්ටා U සමානයි ඍණ ඩෙල්ටා W අණුව ඩෙල්ටා U ඍණයි. හරි ආන්සර් එක වෙන්නේ පුතේ පස්වෙනි එක. හරි. 2013 MCQ එකත් බලමු. අමාරු නෑ කොහොමදවත් පුතේ එකත්. ළමයි පීඩනයේ පැස්කල් වලින් දීලා තියෙනවා. රයිට්. මම නිකන් දල වශයෙන් මේක පටස් ගාලා ඇඳ ගන්නම් පුතේ. රයිට්. චක්‍රීය ක්‍රියාවලිය. A B C D A කියන. A B C D A චක්‍රීය ක්‍රියාවලිය. C වලදී පරිමාව 1.2.3යි. හරි. D වලට එනකොට පුතේ 1.4.3ට අඩු වෙනවා. 0.4.3යි. හරි. ආය ගාන හදද්දී ඕන වෙනවා පුතා A වල 6.10.5 ඕන වෙනවා පුතේ ගානට. මම දන්නවා ඉතින් ඒක ඕන වෙනවා කියලා. හරි. ආය පුතේ B වල 4.10.5 කියන එකත් ඕන වෙනවා. තව දීලා තියෙනවා හැබැයි හරි. D වලත් දීලා තියෙනවා. D වල දීලා තිනවා 3.10.5 කියලා C වල 10.5 කියලා. ඔක්කොම වැදගත් පීඩන පරිමා දීලා තියෙනවා. අහලා තියෙන පුතේ A ශ්‍රේ B ටයි B ශ්‍රේ C ටයි පද්ධතිය මගින් සිදු කර කාර්යය මොනවාද? A ශ්‍රේ B ට පද්ධතිය මගින් කර කාර්යය ගන්න පුතේ ප්‍රස්ථාරයේ V අක්ෂයක හදන වර්ගඵලය. මේ රේඛාව V අක්ෂයක හදන වර්ගඵලය ගද්දි මේ ත්‍රිපිසීම වර්ගඵලය ගන්න ඕනේ. ත්‍රිපිසීම වර්ගඵලය ගද්දි මේ අතර උස 6යි. මේ අතර මේක උස 4යි. 6/4. 6/4 ගුණ කිරීම 10/5 බෙදනවා 2කින්. හරි. ගුණ කිරීම මේ අතර පළල. මේ අතර පළල ත්‍රිපිසීමේ මේ දෙක අඩු කරන්න 0.8ක් එනවා. 0.8යි 10/3. 0.8යි 10/3. මේක 10නේ. 10යි 0.8යි ගුණ කරාම 8නේ. 8 දෙකෙන් බෙදුනම 4. මේ දෙක සුළු කරාම 100යි. 400යි ජූල්. ඊළඟ ධන ඍණ තෝරන්න එපා. A ශ්‍රී B ට යනකොට අනිවාර්යෙන් යන්නේ පරිමාව වැඩි වෙන පැත්තට. පරිමාව වැඩි වෙන පැත්තට කියන්නේ ප්‍රසාරණයක්. ප්‍රසාරණයක් නම් අනිවාර්යෙන් ඩෙල්ටා W ධන තමයි. ඊළඟ BC පියවර යනවා. BC පියවර හොඳට බලන්න. BC පියවර නියත පරිමා ක්‍රියාවලිය. නියත පරිමා ක්‍රියාවලියකදී යට වර්ගඵලයක් හොයන්න බෑ. කෙලින්ම කාර්ය බිඳුව තමයි. හරි. ඔයාලට පිටපත් කරන්න දෙයක් නැහැ පුතේ. හරි. ඔයාලා කෙලින්ම හදලා දාන්න තියෙන්නේ AB ට යට වර්ගඵලයෙන් AB ට යට වර්ගඵලයෙන් AB පියවරේ ඩෙල්ටා W. AB පියවරේ ඩෙල්ටා W. සමාන කෙලිනවා පුතේ 6/4 වරක් 10/5. බෙදුව 2කින්. ගුණ කරා මේ අතර පළල 0.8යි 10/3. මේ විභාගයේ MCQ සාකච්ඡා කරේ ත්‍රිපිසීමක් අහුවෙච්ච එකම ගාන වගේ නිසා තමයි යොක් කරේ. නැත්නම් අමාරු හින්දා නෙවෙයි. තීර ඔක්කොම මතක් වෙන්නේ මේ පුතේ හැමදේම 400ක් එනවා. ඊට පස්සේ එනවා නියත පරිමා ක්‍රියාවලියක් නිසා BC පියවරේ ඩෙල්ටා W සමානයි 0යි. පිළිතුර 400,0 පළවෙනි උත්තරේ. හරි. දැන් තෝරගන්න 2015 ආපු MCQ එක. right. ඒක ටිකක් ඉතින් වෙනස්. ප්‍රශ්න බලා ගන්න පුතේ. වෙනස් කිව්වට ලේසි. හරි.
ළමයි අහලා තියෙන පුතේ මෙයා දිහා බලලා PV සටහනක් දීලා තියෙනවා එයාගේ පීඩනය සහ පරිමාව චක්‍රීය ක්‍රියාවලියක් තුල වෙනස් කර කර ගියපු විදිහ. හරි? දීලා මේ අවස්ථාවල උෂ්ණත්ව කම්පයා කරන්න කියලා තමයි දීලා තියෙන්නේ. සංසන්දනය කරන්න කියලා තියෙන්නේ. හරි. මගේ තර්කය තමයි PV සමන NRT වලට අනුව එකම මවුලේ ගානනේ පුතේ R කොහොමත් එකමනේ. PV ගුණිතය වැඩි වෙන තරමට T වැඩි වෙනවා. PV ගුණිතය වැඩි වෙන තරමට T වැඩි. හරි. දැන් එක අවස්ථාවල PV ගුණිතය බලන්න ඕනේ. ඒකේන අවස්ථාවේ PV ගුණිතය බලපන් පුතේ. ඒකේන අවස්ථාවේ PV ගුණිතය P0 V0. ඒ අවස්ථාවේදී P0 V0. හරි. B අවස්ථාවේ 4යි P0 වරක් V0. 4යි P0 වරක් V0. C අවස්ථාවේ 4යි P0 වරක් 2යි V0. ඒ කියන්නේ 8යි P0 V0 නේ. තේරුණා? C වල P නේ 4යි P0 පරිමාව 2යි V0 ගුණ කර 8යි P0 V0. D අවස්ථාවට යන්න පුතේ. මේක 2යි P0 මේක 4යි P0. 2යි P0 4යි P0 ගුණ කරාම 8යි P0 V0. 8යි P0 V0. E අවස්ථාවට යන්න පුතේ. මේක P0 මේක 4යි V0 සුරු කරාම 4යි P0 V0 ගුණ කරලා බැලුවම PV ගුණිතය අඩුම A වල එන උෂ්ණත්වය අඩුම A වල ඊට පස්සේ මේ දෙකම එක සමානයි B වලයි E වලයි උෂ්ණත්වය සමානයි ඊළඟට C හා D වලයි ඊට වඩා වැඩි උෂ්ණත්වය සමානයි. හරි? C වලයි D වල තමයි වැඩිම ඊළඟට ඊට වඩා අඩුයි නමුත් B හා E වල සමානයි ඊට වඩා අඩුයි කාගේද A වල පිළිතුර වෙන්නේ තුන්වෙනි පිළිතුර. හරි? ආන්සර් එක 3. ඒක තමයි වෙනම වෙලාවක් වැය කරන්න ඕනේ නැහැ පැහැදිලි කර කර ඉන්න. ඔයාලා අඳින්න ඕනේ නැහැ පුතේ. ABCD කියලා දාලා ඒවයි PV ගුණිතයන් අරගෙන බැලුවා නම් හරි. PV ගුණිත වැඩි වෙන තරමට උෂ්ණත්වය වැඩි. right? හොඳයි ඊළඟ තෝරගන්නවා පුතේ 2020 ආපු MCQ එක ඔතන 27 වෙනි එක. right. පරිමාව මෙතන 2 සහ 5. පීඩනය මෙතන 3 සහ මෙතන 8. දීලා තියෙන 10 5යි පැස්කල් වලින්. හරි. මේකේ තියෙනවා පුතේ ABC මේ පාර දිගේ යන්න පුළුවන්. හරි. නැත්නම් ඒ සිර මේ පාර දිගේ යන්නත් පුළුවන්. මුලින් කියනවා පරිපූර්ණ වායුසල් සංවෘත පද්ධතියක තාපගත ක්‍රියාවලියකට ලක් කරාලු. ABC ක්‍රියාවලියේදී ABC ක්‍රියාවලිය ගැන කියනවා මුලින්ම. ABC ක්‍රියාවලියේදී A ශ්‍රී B දක්වා යාමට ජූල් 6ක තාප ප්‍රමාණය අවශෝෂණය කරාලු. A ශ්‍රී B විතරක්. A ශ්‍රී B විතරක් ජූල් කීයද කියන්නේ දුවේ පුතේ? කිලෝ ජූල් 6ක් උරා ගත්තලු. A ශ්‍රී B යන. B ශ්‍රී C දක්වා 1.8ක තාප ප්‍රමාණය අවශෝෂණය කරාලු. B ශ්‍රී C ට තව 1.8ක් අවශෝෂණය කරාලු. ඒක කොහොම හරි ඔක්කොම 7.8ක් අවශෝෂණය කරලා තියෙනවා. ඩෙල්ටා Q. තේරුණා? මෙතන 6ක් උරා ගත්තලු මෙතනට 1.8ක් උරා ගත්තලු සේරම 7.8ක් උරාගෙන ABC ක්‍රියාවලිය. අහලා තියෙන්නේ පුතේ AC ක්‍රියාවලියේ අභ්‍යාස ශක්ති වෙනස. මෙහෙමයි AC ක්‍රියාවලියේ අභ්‍යාස ශක්ති වෙනස කියන්නේ මේ පාරෙන් ගියත් අභ්‍යාස ශක්ති වෙනස කියන්නේ දෙකම එකයි. එහෙනම් මේ පාර දිගේ තාපගතිය පළමු නියමේ දාන්නම් කියලා හිතුවේ. නමුත් ඒකට මට ඩේටා W ඕනේ. ඩේටා W ගන්න ප්‍රස්ථාර වර්ගඵලය. ඇත්තට කියනවා මේ කෑල්ලේ යට වර්ගඵලයක් නැහැ. මේකෙදි කාර්යයක් තියෙනවා. ඒකේ යට වර්ගඵලය ගද්දී තනිකර කොටුවක්. මේ අතර උස 8යි 10යි 5යි 8යි 10යි 5යි ගුණ කිරීම මේ අතර පළල පුතේ 3යි. හරි? පළල 3යි. හැබැයි තියෙන පුතේ ඒකත් 10 3ෙන් තියෙන්නේ. හරි? 3යි 10 3යි. හරි. එහෙනම් 10 3ෙන් ගුණ කරනවා. මෙතන 24යි 10 දෙකයිනේ. 24යි 2400යි ජූල්. එහෙනම් කිලෝ ජූල් නම් 2.4යි. තේරුණා? ඊළඟට ඒකට දාන ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U දාන ඩෙල්ටා W.
හැබැයි ඩේටා Q කෙනෙක් කෙනාට දාන්නේ 7.8 කියලා. ඩේටා U හොයන්න තියෙන එක්කෙනා ඩේටා W කෙනෙක් කෙනා 2.4. right. දැන් මේක ගලන අඩු කරලා දාන්න. මේක අඩු කරා මෙතනින් 5ක් එනවා. 8න් 4ක් ගියම 6ක් එනවා. ඩේටා U ට එන උත්තරේ 5.6 කිලෝ ජූල්. එහෙනම් මෙතනින් මෙතනට කොයි පාරේ ගියත් ඩේටා U 5.6ම තමයි. හරි? 5.4 පුතේ. 5.4. මේක අඩු කරා 5.4. පුතේ එහෙම වුණොත් අපි තෝරගන්න ඕන උත්තරේ දෙක උත්තරේ. 5.4 කිලෝ ජූල් කියවම උත්තරේ දෙක වෙන්න ඕනේ. හරි. නමුත් ඕකේ ඔරිජිනල් මාකස් ස්කීම් එක බැලුවොත් ඒකට ඕල් එකක් දීලා තියෙනවා. ඕල් එකක් දෙන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි මෙන්න මේ BC පියවර ගැන පොඩ්ඩක් හිතුවොත්. BC පියවර ගැන විතරක් හිතුවොත් ඒකේ ඩෙල්ටා Q වෙනම 1.8 කියලා දීලා තියෙනවානේ. ඒකේ ඩෙල්ටා Q 1.8යි නම් ඒකේ විතරක් ඩෙල්ටා W එක 2.4යි නම් එයාට පළමු නියමේ දැම්මොත් 1.8 සමානයි ඩෙල්ටා U ධන 2.4 කියලා එන්නේ. ඒතකොට ඩෙල්ටා U ට එනවා ඍණ 0.6ක උත්තරය. මේක විතර පළවෙනිය දැම්මා. නමුත් මේ වගේ එක ඩෙල්ටා U ඍණ වෙන්න බෑ. ඒ BC පියවරේදී තියෙන පුතේ පීරියඩ් නියතව තියාගෙන පරිමාව වැඩි කරලා. පරිමාව වැඩි කරා නම් අනිවාර්ය උෂ්ණත්වය වැඩි වෙන්න ඕන. උෂ්ණත්වය වැඩි වුණා නම් අනිවාර්ය අභ්‍යය ශක්තිය වැඩි වෙන්න ඕන. තේරුණා? පැහැදිලි අභ්‍යය ශක්තිය වැඩි වෙන්න ඕන. එතකොට පුතේ මේකේ අභ්‍යය ශක්තිය අඩු වෙන කතාවක් කරන BC කැල වෙනම අරන් හැදුවොත් එහෙම. ඒ නිසා මේ ප්‍රශ්නේ අඩුපාඩුවක් තියෙන හින්දා විභාගයේදී ඔකට ඕල් එකක් දුන්නා. හරි? මම හිතනවා මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරලා දුන්නාම ඇති කියලා. හරි? එහෙනම් අපි පුතේ මෙතනින් තාපගත විද්‍යාවට අදාළව පසුගිය විභාග බහුර සාකච්ඡාව නිමා කරමු.